right ලාභ පරිමාණ විශ්ලේෂණයේ lesson එකේ අපි 10 වෙනි ගානට ඇතුළු වෙන්නේ ඒකේ 11 වෙනි ගාන එක බලන්න 11 වෙනි ගානේ තියෙන්නේ සුමිතරෝ සංවිධානයේ වකුගඩු රෝගීන් සඳහා ජලය පරිපාලනය කිරීම යන්ත්‍ර 40ක් ලබා දීමට අරමුදල රැස් කර ගැනීමේ ආරමුණේ සංකේත ප්‍රසංකරණ සංවිධානයේ කරමින් සිටී. ඒ සම්බන්ධයෙන් පහත තොරතුරු සපයා ඇත කියලා දෙන්න තියෙනවා. ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 2000යි. පැය 4ක කාලයක් සඳහා සංගීත කණ්ඩායමට ලක්ෂයක් ගෙවනවා. වැඩි වෙන පැයකට රුපියල් 25000ක් බැගින් ගෙවිය යුතුයි. පැය 4ක කාලයක් සඳහා වේදිකාවේ ආලෝකය හා සැරසිලි සඳහා රුපියල් 1,80,000ක් ගෙවනවා. එතකොට වැඩි වෙන පැයකට රුපියල් 50000 බැගින් ගෙවිය යුතුයි කියනවා. ප්‍රචාරණයේ 30000යි. ප්‍රවේශ පත්‍ර මුද්‍රණයේ රුපියල් 5000යි. ආරාධිත අමුදල් සඳහා සංග්‍රහ වේදම රුපියල් 5000යි. ප්‍රසංගයේ පැය 6ක් පැවැත්වීමට සැලසුම් කර ඇත. ජලය පිරිපහදු කිරීමේ යන්ත්‍රයක සාමාන්‍ය වෙළඳපොළ වටිනාකම රුපියල් 20000කි. නමුත් මේව කටයුතු සඳහා යන්ත්‍ර ලබා ගැනීමේදී 10%ක වට්ටමකට යට වට්ටමක් ලබා දීමට සැපයුම් කරු එකග වී ඇත කියලා කියනවා. අවශ්‍ය වන්නේ සංගීත ප්‍රසංගයේ ස්ථාවර පිරිවැය ගණනය කරන්න කියනවා. ඒත් ස්ථාවර පිරිවැයට මොනවා හිතමද වැටෙන්නේ? ස්ථාවර පිරිවැයට එනවා සංගීත කණ්ඩායමේ වියදම නේ. සංගීත කණ්ඩායමට යන වියදම එනවා. ඊට පස්සේ වේදිකාවේ ආලෝකය සහ සැරසිලි සඳහා එනවා ප්‍රචාරණය, ප්‍රවේශපත් මුද්‍රණය, ආරාධිත අමුත්තන්ගේ සංග්‍රහ වියදම නොවිටික. එතකොට සංගීත ප්‍රසංගයේ පැය 6ක් තියෙන්නේ. එතකොට පැය 4කට තමයි රුපියල් ලක්ෂයක් වැය වෙන්නේ සංගීත කණ්ඩායමට. එතකොට පැය දෙකක් වැඩියෙන් එනවා නේද? පැය දෙකක් වැඩි වෙනවා. එතකොට මේ වැඩි වෙන පැයකට රුපියල් 25000 ගානේ වැඩි වෙන පැය දෙකට රුපියල් 50000ක් එනවා. එතකොට සම්පූර්ණ පැය 6ටම සංගීත කණ්ඩායමට කීයක් ගෙවන්න ඕනද? 1,50,000ක් ගෙවන්න ඕනේ. එතකොට සංගීත කණ්ඩායම සඳහා අපි ගෙවන්න වෙනවා අපිට 1,50,000ක්. ස්ථාවර පිළිවෙල. ඊට පස්සේ කියනවා පැය 4ක කාලයක් සඳහා වේදිකාවේ ආලෝකය සහ සැරසිලි සඳහා රුපියල් 1,80,000ක් ගෙවන්න වෙනවා. ඒක වැඩි වෙන පැයකට රුපියල් 15,000ක්. එතකොට සංගීත ප්‍රසංගයේ පැය 6ක් තියෙනවා. එතකොට පැය දෙකක් වැඩි. එතකොට පැය 4කට 180යි. වැඩි වෙන පැය දෙකට 15 ගන්න දෙකක් එතන 30යි. එතකොට 180යි 30යි 210ක් එනවා. 1,17,000ක් ඕනි වේදිකාවේ ආලෝකය සහ සැරසිලි සඳහා. ඊළඟට තියෙනවා ප්‍රචාරණ වේදම් 30000යි ප්‍රවේශ පත්‍ර මුද්‍රණයට 5000යි ඒවා එහෙම ගන්න. ඊට පස්සේ ආරාධිත මුද්‍රන්ගේ සංග්‍රහ වේදම් සඳහා 5000ක් වැය වෙනවා. 5000ක් වැය. ඒකට සම්පූර්ණ ලක්ෂ 4ක් වැය වෙනවා ස්ථාවර පිරිවැය. නේ ලක්ෂ 4ක් එනවා ස්ථාවර පිරිවැය. හරි. ඊළඟට කියනවා අපෙන් ඉල්ලනවා සංගීත ප්‍රසංගයෙන් ලාභයක් හෝ අලාභයක් නොලැබීමට අලෙවි කළ යුතු ප්‍රවේශපත් සංකේත. ඒ කියන්නේ ලාභයක් හෝ අලාභයක් නොලැබීම. ඒ කියන්නේ සමච්ඡේදන ලක්ෂය ඒකක වලින් තමයි මේ ඉල්ලන්නේ. දැන් බ්‍රේක් ඉවන් පොයින්ට් එක අපිට ගණනය කරන්න පුළුවන් BP සමානයි FC බෙදීම 10ක. right. ස්ථාවර පිරිවැය කියත ලක්ෂ 4යි. දායකය කියලා කියන්නේ විකුණුම් මිලේ විචල්්‍ය පිරිවේ අඩු කරන්න. එතකොට මේ ගානේ කිසිම තැනක විචල්්‍ය වේදමක් දීලා නැහැ අපිටනේ. එතකොට විචල්්‍ය පිරිවයක් නැහැ. විචල්්‍ය පිරිවේ ශූන්‍යයි නේ. විචල්්‍ය පිරිවයක් නැහැ. එතකොට ප්‍රවේශ පත්‍රයක මිල දීලා තියෙනවා. එතකොට විකුණුම් මිල විදියට ගන්න වෙන්නේ කීයද? රුපියල් 2000. එතකොට විකුණුම් මිල තියෙනවා විචල්්‍ය පිරිවේ නැහැ. ඒ කියන්නේ විචල්්‍ය පිරිවේ බිඳුවයි. ඒ නිසා දායකය කීයද වෙන්නේ? දායකය වෙන්නේ රුපියල් 2000ම තමයි. හරිද? දායක වෙන්නේ කීයද? රුපියල් 2000ම තමයි. ලක්ෂ 4 2000න් බෙදුවාම කීයක් එනවා? 200ක් එනවානේ. 200ක් එනවා. එතකොට ටිකට් 200ක්වත් විකුණන්න ඕනේ මේ ස්ථාවර පිරිවේ කවර් කරගන්න. ස්ථාවර පිරිවේ විතරයි තියෙන්නේ මේකේ විචල්්‍ය පිරිවයක් නැහැ. හරි. ඊළඟට අපෙන් ඉල්ලනවා ජලය පිරිපැදු කිරීමේ යන්ත්‍ර 40ක් මිලදී ගැනීමට අවශ්‍ය මුදල සංගීත ප්‍රසංගයේ රැස් කර ගැනීමට නම් විකිණිය යුතු ප්‍රවේශපත් ගණන කියලා. ඒ කියන්නේ අපේක්ෂිත ලාභයක්
තමයි මෙතනින් ගණනය කරන්නේ අපේක්ෂිත ලාභය ලබන්න නම්. ඒ කියන්නේ අන්තර 40ක් ගන්න නම් ඒ ලාභයක් තියෙන්න බෑනේ. අතිරික්තයක් තියෙන්න ඕන. ඒ තියෙන්න ඕන අතිරික්තය මේ අතිරික්තයට සහ පීඩි වැය දෙකම කවර් කරගෙන කොයිතරම් ප්‍රමාණයක ටිකට් සංඛ්‍යාවක් විකුණන්න ඕනද කියන එක තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. එතකොට අපිට මේකේ ඉස්සර වෙලා මේ යන්ත්‍ර 40ක වටිනාකම හොයාගන්න වෙනවා. පිළිබඳ කිරීමේ යන්ත්‍රයක සාමාන්‍ය වෙළඳපොළ වටිනාකම රුපියල් 20000යි. හරිද? හැබැයි මේ කටයුත්තට ගන්න නිසා යාළුවා අපිට 10%ක වෙළඳ වට්ටමක් දෙනවා. එතකොට 20000ක් වටිනා යන්ත්‍රයෙන් අපි 10% වට්ටම අයින් කරන්න ඕනේ. වෙළඳ වට්ටමක් නේ දෙන්නේ. එතකොට 10% කියන්නේ රුපියල් 2000යි. එතකොට 20000න් 2000ක් ගියාම රුපියල් 18000යි නේ. 18000ක්. එතකොට එකක වටිනාකම කීයද රුපියල් 18000යි. එතකොට 18000 කීයක් ගන්නවද? යන්ත්‍ර 40ක් ගන්න. යන්ත්‍රයක් කීයද ගන්නද ගන්නෙ? 18000. එතකොට යන්ත්‍ර 40ක් ගන්නවා. එතකොට යන්ත්‍ර 40කට කීයක් යනවද? 18000 වැඩි කරන්න 40. 18000 වැඩි කරන්න 40. එතකොට එනවා 7,20,000ක් එනවා. නේ? 7,20,000ක් එනවා අපේක්ෂිත ලාභය. හරි. එතකොට ස්ථාවර පිරිවැය ලක්ෂ 4යි. අපේක්ෂිත ලාභය වෙන්නේ 7,20,000යි. කොහොමද 7,20,000 ගත්තේ? 18000 වැඩි කරා යන්ත්‍ර 40. බෙදනවා කියන්නේ 200න් බෙදනවා 10කින් බෙදන්න. එතකොට ලක්ෂ 4ක් එකතු වුණාම 1 මෙදීම 200. දර විකිණිය යුතු ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාව වෙනවා අපිට කීයක් එනවද? 560ක් වෙනවා. අඩුම තරමේ 560ක් විකුණන්න ඕනේ මේ යන්ත්‍ර 40 මීලට ගන්න නම්. හරි ටිකට් 560ක් විකුණන්න ඕනේ. දෙදාහ මෙතන 2000 200 2000 ඊළඟට කියනවා ශාලාවේ උපරිම ධාරිතාවයේ 500ක් නම් ජලය පරිපාලනය කිරීමේ යන්ත්‍ර 40ක් මිලදී ගැනීමට අවශ්‍ය මුදල සංගීත ප්‍රසංගයේ රැස් කර ගැනීමට නම් ප්‍රවේශ පත්‍රයක් විකිණිය යුතු මිල සඳහන් කරනවා. දැන් මෙතන 560ක් ඕනේ. හරිද? මේ යන්ත්‍ර මිලදී ගන්න 500 කීයක් ඕනද? මේ සෝරි මේ යන්ත්‍ර 40 මිලදී ගන්න ටිකට්පත් 560ක් විකුණන්න ඕනේ. හැබැයි හෝල් එකට දාන්න පුළුවන් 500. මේ ධාරිතාවේ 500. එතකොට 560කට ටිකට් විකුණලා හෝල් එකට දාන්න පුළුවන් 500යි නම් අපිට මේ වැඩේ කරන්න පුළුවන් වේද? කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපි මොකද කරන්නේ? මිල හොයන්න අපේක්ෂිත ලාභය හරිද? ස්ථාවර පිරිවැයට අපේක්ෂිත ලාභය එකතු කරලා ඒක ඒකක ගාණින් බෙදන්න. හරි? ස්ථාවර පිරිවැය කීයද? ලක්ෂ 4යි. අපේක්ෂිත ලාභයේ කිසි වෙනසක් නැහැ මේ ගානවල නේද? 7,20,000යි. ඒක බෙදන්නේ ඒකක ගාණෙන් ඒකක දාන්න පුළුවන් උපරිම 500. හරිද? එකක ඊට වඩා දාන්න බෑ. උපරිම දාන්න පුළුවන් එකක ගාණ කීයද? 500. 500ෙන් බෙදුවම අපිට උත්තරේ එනවා ඒකක ගන්න නැත්නම් ප්‍රවේශ පත්‍රයක් විකුණන්න ඕනි මිල එනවා අපිට රුපියල් 2240ක් යනවා 11,20,000 500ෙන් බෙදුවම 2240ක් යනවා 2240ක් යනවා ඒකේ එතකොට ටිකට් එකක් කී ගන්නද විකුණන්නේ 2240කට ටිකට් එකක් විකුණන්න ඕනේ. ඒක තමයි ගණිතය. right. 12 වෙනි ගණන බලන්න. අම්පාර ජාතික පාසලේ කලා සංගමයේ විසින් කලා උළෙලයක් සංවිධානය පැවැත්වීමට කටයුතු සංවිධානය කරමින් සිටී. සංගමයේ අවසන් සමිති වාරයේදී පහත ද තීරණය කරන ලදී. අම්පාර දිස්ත්‍රික්කයේ පාසල් 30කට ආරාධනා කිරීමට එක් පාසලකින් උපරිම ළමුන් 25ක් හා ආචාර්ය මණ්ඩලයේ ගුරු බමුතෙකු සහභාගී කරවිය යුතුය. පාසලේ 12 සහ 13 ශ්‍රේණිවල සිටින ළමුන් 150ක් දෙනා
කලා සංගමයට සහභාගී විය යුතු බව පාසලේ උසස් පෙළ පන්තිවල සිටින ළමුන්ට හා ආරාධිත පාසල් වලින් පැමිණෙන ළමුන්ට නෝට්බුක් එකක් සහ පෑන් දෙකක් ලබා දීමට නෝට්බුක් එකක් රුපියල් 30 ගානේද පෑන් එකක් රුපියල් 20කට වෙනවා. පැමිණෙන සිසුන් සඳහා දිව ආහාරය මෙන්ම කිරි පැකට් එකක් හා බනිස් ගෙඩියක් ලබා දීමට කටයුතු කරන අතර දිව ආහාරය සඳහා රුපියල් 100ක්ද කිරි පැකට් එකක් සඳහා රුපියල් 40ක්ද බනිස් ගෙඩියක් සඳහා රුපියල් 30ක්ද වේ. ආචාර්යවරුන් සඳහා වෙනම සංග්‍රහයක් පිළියෙල කරන අතර එයට රුපියල් 25000ක් ලබා දීමට තීරණය කරයි. ආරාධනා පත්‍ර 20ක් සකස් කළ යුතු අතර ඒ සඳහා ඒකකයකට රුපියල් 250 ඒ සඳහා එකකට රුපියල් 250ක් වැය වෙන බව තීරණය කර ඇති අතර සැරසිලි සඳහා රුපියල් 32500ක් ලබා දීමට තීරණය කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්ත විශේෂ දේශකයෙකු ප්‍රධාන දේශකවරයා ලෙස පැමිණෙන අතර ඔහුට රුපියල් 20000ක් ලබා දීමට සිදුවන අතර මීට අමතරව සමරු පළකයක් ලබා දෙයි. සමරු පළකය සඳහා රුපියල් 7500ක් වැය වේ. මීට අමතරව පාසලේ විදුහල්පතිතුමා ඇතුළු කලා අංශයේ ගුරු භවතුන් සඳහා සමරු පළක ලබා දෙන අතර එයට රුපියල් 15000ක් වැය වේ. පාසලේ ආදි ශිෂ්‍යයෙකු වන සිල්වා මහතාට අයත් රුපියල් 25000ක කුලියකට ලබා දෙන ශබ්ද විකාශන යන්ත්‍රය රුපියල් 10000ක මුදලකට කලාවලට ලබා දීමට තීරණය කර ඇත. ඒක නිකන්වත් දුන්නා නම් ඒකත් එකන්නේ. ආදි ශිෂ්‍යයෙක්. ඒ මං ඉතින් ඩිස්කවුන්ට් එකක් දාලා හැවි කොහොමද නැති 25000ක 10000ක් හරි දුන්නා. අවුලක් නෑ. හරි එහෙම හරි හිත හදාගන්නේ අපර. ඊට පස්සේ තව කියනවා ඒකේ සියලුම ආරාධිත පාසල්වල ළමුන්ට සහභාගී විය හැකි තරගයක් එදිනෙක පවත්වන අතර ඒ සඳහා රුපියල් 50ක ටිකට් පතක් ලබා දිය යුතුයි. සියලුම ළමුන් තරගයට සහභාගී වී යයි අපේක්ෂා කරන අතර ත්‍යාගයේ ලෙස කැසියෝ වර්ගයේ ගණක යන්ත්‍රයක් ලබා දෙයි. ඒ වටිනාකම රුපියල් 2500කි. හරි. ඉතින් අපෙන් එල්ලෙන මුලින්ම ළමයෙකු සඳහා වැය වන විචල්්‍ය පිරිවැය ගණනය කරන්න කියලා. එතකොට ළමයෙකුට වැය වෙන විචල්්‍ය පිරිවැය වෙන්නේ එකක් මොනවද? මේ නෝට්බුක් එක නේද? නෝට්බුක් එක යනවා. ළමයෙකුට වැය වෙන විචල්්‍ය පිරිවැය නෝට්බුක් එකයි පෑන් දෙකක් දෙනවා. ඊට පස්සේ දිවාහාරය මෙන්ම කිරි පැකට් එකයි බනිස් ගෙඩියකුයි දෙනවලු. දිවාහාරය දෙනවා. එතකොට 100 දිවාහාරයට කිරි පැකට් එකට 40යි බනිස් ගෙඩියට 3යි. ඒ ටික තමයි ඉන්නේ. ඔව්. ඒ ටික තමයි ළමයෙකුට වැය වෙන වේදම් වෙන්නේ. එතකොට ඒ ටික පිළිවෙලට කරන විචල්්‍ය පිරිවැය නෝට්බුක් එකට යනවා කියද්ද? නෝට්බුක් එකට රුපියල් 30යි, පෑනක් 20යි. පෑනක් 20යි. එතකොට පෑන් දෙකක් දෙනෝනේ. පෑන් දෙකට 40යි. පෑන් දෙකක් දෙනෝනේ. පෑනක් 20යි කියන්නේ පෑන් දෙකක් දෙන්න. එතකොට 40යි. දිවාහාරයට 100යි, කිරි පැකට් එකට දිවාහාරයට 100යි, කිරි පැකට් එකට කීයද? 40යි, බනිස් ගෙඩියට 30යි. 40යි, බනිස් ගෙඩියට 30යි. එතකොට 240ක් යනවා විචල්්‍ය පිරිවැය. ළමයෙකුට වැය වෙන පිරිවැය කීයද? රුපියල් 240යි. හරි. රුපියල් 240ක් යනවා එක ළමයෙකුට. විචල්්‍ය පිරිවැය රුපියල් 240ක් යනවා. ඊළඟ ප්‍රශ්නය අහනවා පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ රුපියල් 15000ක් හා කලාංශයේ ඉතිරි වී ඇති රුපියල් ලක්ෂයක් මේ සඳහා යොදවීමට බලාපොරොත්තු වෙනවා. කලාංශයේ ශිෂ්‍යයන්ගේ සමාජික මුදල් ලෙස රුපියල් 150ක් අය කරන්නේ නම් සහභාගී වන්නන්ගේ 75ක් පමණ තරගයට සහභාගී වේ නම් කලා සංගමයට රැස් කළ හැකි ආදායම කොච්චරද කියලා. හරි. ඉස්සර වෙලා බලන්න මේකේ ස්ථාව මේ ස්ථාප වෙන්නේ ආදි සංගමයේ කොච්චර හම්බ වෙනවද? හරි. ආදායමෙන් හොයාගන්න කියන්නේ හරි. බලන්න ආදායම.
එකක් තමයි ආදිශීර්ෂ සංකමයෙන් කීයක් දෙනවද? රුපියල් 15000ක් දෙනවා. ඒකත් ආදායමනේ. ආදිශීර්ෂ සංකමයෙන් දෙනවා 15000. ඊට පස්සේ කලාංශයේ තියෙනවලු ලක්ෂයක් ඒකත් ගන්නවා. හරිද? ලක්ෂයක ගන්නවා. ඊළඟට සමාජික මුදල් කලාංශයේ ශිෂ්‍යයන්ගේ සමාජික මුදල් ලෙස 150ක් අය ගන්නවා. හරිද? එතකොට ළමයි කීයක් ඉන්නවද? ළමයි කීයක් ඉන්නවද? 150ක් ඉන්නවනේ. 150ක් ඉන්නවා. එතකොට ඒ 150 එකෙනෙක්ගෙන් 150 ගානේ අය ගන්නවා. එතකොට සමාජික මුදල් විදිහට අපිට කීයක් ලැබෙනවද? 150 වැඩි කරනවා 150න් රුපියල් 22500ක් ලැබෙනවා සමාජික මුදල්. ඊළඟට සහභාගී වන්නන් කියන 75ක් තරගයකට සහභාගී වෙනවා. හරිද? එතකොට සහභාගී වෙන ඔක්කොම පිරිස කීයද? සහභාගී වෙන ඔක්කොම පිරිස හොයාගන්න පුළුවන් පාසල් 20ක් තියෙනවා. එක පාසලකින් 25ක් එනවා. හරිද? පාසල් 20යි එක පාසලකින් ළමයි උපරිම වෙනවා 25ක් එනවා. හරිද? 25 මේ කියලා අපි හිතමු උපරිම ගන්න 25 එනවා. එතකොට මේන ප්‍රමාණය කොච්චර දෙන්නේ 175යි එන්නේ. හරිද? වැඩි කරලා එතකොට 175ක් කියන්නේ කොච්චරද කියලා බලා ගන්න පුළුවන් 20 වැඩි කරනවා 25න්. හරිද? එතකොට එනවා කීයක්ද? 20 වැඩි කරා 25න් 500ක් යනවා. මේකෙන් 175යි තරඟට යනවා. හරිද? එතකොට 500 175ක් කියන්නේ 375යි. තරඟට යන්නේ කී දෙනාද? 375ක් තරඟට යනවා. තරඟට යන්න ටිකක් බෑ. ටිකට් එකක් ගන්නවලු කීයද? රුපියල් 50ක් දීලා ටිකට් එකක් ගන්නවා. හරි. 50ක් දීලා ටිකට් එකක් ගන්න ඕනේ. ඔය ළමයි 375ක් යනවා. එතකොට ටිකට් වලින් අපිට තරඟ ආදායම විදියට අපිට ලැබෙනවා. කීයද? 375 වැඩි කරනවා ටිකට් එකක් 50යි. 50යි. 18750ක් විතර අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ තරඟ ආදායම. මේ තරඟ ආදායම. එතකොට මුළු ආදායම කියන්නේ මේකනේ. හැබැයි මතක තියාගන්න ඕනේ දේ තමයි තරංගය ගත්තොත් ඒක වෙනම කටයුත්තක් නේ. නේද? එතකොට තරගය සඳහා ලැබෙන ආදායමෙන් අනිවාර්යෙන් අපි ගණක යන්ත්‍රයක් ගන්න ඕනේ. නේ? නැත්නම් ගණක යන්ත්‍රය නැතුව මේ තරගය කරන්න බෑ. මොකද තෑග්ග දෙන්න වෙනවනේ. තෑග්ග ගන්න වෙනවා. ඒ නිසා ලැබෙන ආදායමෙන් අනිවාර්යෙන්ම අර මේ ගණක යන්ත්‍රයට නැත්නම් කැල්කියුලේටර් එකකට යන වියදම අයින් කරන්න ඕනේ. ඒක අයින් කරාම තමයි ශුද්ධ ලාභයක් අපිට එන්නේ. එතකොට ඒක තමයි ආදායම විදිහට අපි සලකන්නේ. ඒ නිසා අර 2500 කැල් එකට යන 2500 එතනින් අයින් කරනවා. එතකොට මුළු ආදායම විදිහට අපිට ලැබෙනවා 153750. හරි? 153750ක් ලැබෙනවා මුළු ආදායම විදිහට. පැහැදිලිද? ඊළඟට කියනවා කලාව නිල සඳහා වැය වෙන සමස්ත වේදම පියවා ගැනීමට තරම් ආදායමක් රැස් කර ගැනීමට හැකිද? හැකි නොවන්නේ නම් සමාජික ශිෂ්‍යයෙකු සඳහා අමතරව දැරීමට සිදුවන වේදම කොච්චරද කියලා. ඉස්සර වෙලා අපිට හොයාගන්න වෙනවා එහෙනම් මේකේ මුළු පිරිවැය. මුළු පිරිවැය හොයාගන්නකොට මුළු පිරිවැය හැදෙන්නේ ස්ථාවර සහ විචල්‍ය කියන දෙකේ එකතු වෙනවා. එතකොට ස්ථාවර පිරිවැය අපි දන්නේ නැහැ. දැන් අපි ස්ථාවර පිරිවැය නම් ඉස්සර වෙලා හදාගන්න. ගාන එන්න ගානට එතකොට ගාන කියනවා මුලින්ම ළමයි ගන්න ඊට පස්සේ මෙතෙන් ආවා ආරාධනා පත්‍ර 20 සකස් කළ අතර ඒ සඳහා එකකට රුපියල් 250ක් වැය වන බව තීරණය කර ඇත. හරි. එතකොට ආරාධනා පත්‍ර 20යි එකකට කීයක් යනවද 250ක් යනවා. හරි. ආරාධනා පත්‍ර වලට යනවා එකකට 20 ගානේ 250ක් නේ. 20 ගානේ 250යි කියන්නේ 5000යි. හරි 20 ගානේ 250නේ 5000යි. අදින විදිහත් ගන්න මෙතන ඉස්සරහට දාන්න මම ඒ ගත්ත විදිහ 250 වැඩි කරා 20. ඊළඟට තව කියනවා මෙතන තියෙන ආචාර්යවරුන් සඳහා වෙනම සංග්‍රහය පිළියෙල කරන විට 25000ක් යනවා. ඒකත් යන්නේ ස්ථාවර පිළිවෙල. ඒතකොට ආචාර්ය මණ්ඩලයේ සංග්‍රහයට යනවා කීයද? රුපියල් 25000ක් යනවා.
ඊළඟට යනවා අධ්‍යාපන අමාත්‍යාංශ අනුයුක්ත විශේෂ දේශකයෙකු වෙනවලු. ඒ දේශකයාට කීයක් ගෙවනවද? රුපියල් 20000ක් ගෙවනවා දේශකයාට. හරිද? දේශකයාට 20000ක් ගෙවනවා. දේශකයාට 20000ක් ගෙවන එකත් ස්ථාවර පිළිවෙල. මෙතන තව එකක් කියනවා. සැරසිලි සඳහා රුපියල් 32500කුත් යනවලු. ඒකත් ස්ථාවර. ඊට පස්සේ කියනවා සමරු පළකයක් දෙනවලු. ඒකට කීයක් යනවද? මීට අමතරව සමරු පළකයක් දෙනවා රුපියල් 7500ක් යනවා. හරිද? සමරු පළකයට යනවා කීයක්ද? 7500ක් යනවා. ඒකත් අර දේශකයාට දෙන එක. ඊට පස්සේ විදුහල්පතිතුමා ඇතුළු කලා අංශයේ ගුරුපදුන් සඳහා සමරු පළකයක් දෙනවලු. ඒ සඳහා කීයක් යනවද? 15000ක් වැය වෙනවලු. ඒකත් ස්ථාවර පිළිවෙල. 15000යි සමරු පළකය. ඊට පස්සේ කියනවා ශබ්ද විකාශන යන්ත්‍රයට කීයද අපි ගෙවන්නේ? රුපියල් 10000ක් ගෙවනවා. ඒකත් ස්ථාවර පිළිවෙලට. එතකොට මුළු ස්ථාවර පිළිවෙල අපිට එනවා 1,15,000ක් වෙනවා මුළු ස්ථාවර පිළිවෙල. හරි. එතකොට මුළු ස්ථාවර පිළිවෙල 1,15,000යි. මුළු විචල්්‍ය පිළිවෙල හොයාගන්න පුළුවන්. ඒකක විචල්්‍ය පිළිවෙල කීයද? ඒකක විචල්්‍ය පිළිවෙල විචල්්‍ය පිළිවෙල රුපියල් 240යි. 240 වැඩි කරන්න ඒකක විචල්්‍ය පිළිවෙල 240යි. ඒක වැඩි කරන්න ළමයි ගන්න. ළමයි යනවා 500ක් පිටින්. නේ? එක ඉස්කෝලේ එකේ ළමයි 25 ගන්න ඉස්කෝලේ 20කින් එනවා. එතකොට ඔක්කොම ළමයි ගන්න පිටින් එනවා 500. හැබැයි අපේ ඉස්කෝලෙත් ඉන්නෝනේ කලා සංගමයට සම්බන්ධ වෙන සමාජිකයෝ ඉන්නවා කියද 150ක් එනවා. එයාලත් එනවනේ. එතකොට එයාලටත් මේ විචල්්‍ය පිළිවෙල දරන්න වෙනවනේ. මේ වියදම් ඔක්කොම එයාලටත් දෙන්න වෙනවනේ. එතකොට එයාලත් එනවා. ඒ නිසා එයාලට වැය වෙන වියදම එකත් විචල්්‍ය පිළිවෙලට එනවා. ඒ නිසා ඒ තන 150ක් එන්නේ. ඒ 150යි ඔක්කොම කියද 650ක් එනවා. එහෙනම් 650 වැඩි කරනවා 240න්. එතකොට විචල්්‍ය පිළිවෙල එනවා 1,56,000ක් එනවා. එතකොට මුළු පිරිවැය කීයද? 2,71,000ක් එනවා මුළු පිරිවැය. හරි? මුළු පිරිවැය එනවා මේකේ නැත්නම් කලා සංගමයේ මේ වැඩසටහනට රුපියල් 2,71,000ක්. දැන් අපිට පුළුවන් අතිරික්තයක් හරි හිඟයක් හරි තියනවද කියන එක ගණනය කරගන්න. අතිරික්තය හෝ හිඟේ හොයාගන්න පුළුවන් අපේක්ෂිත ආදායමෙන් අපේක්ෂිත වියදම අඩු කරන්න. මෙතන අපේක්ෂිත ආදායමෙන් අපේක්ෂිත වියදම් ටික අඩු කරා නම් අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව මේක හොයාගන්න පුළුවන්. හරිද? මොකද අපේක්ෂිත ආදායම තියෙනවනේ මේ තියෙන මුළු ආදායම කීයද? 1,53,750. 1,53,750න් අඩු කරන්න වෙනවා අඩු කරනවා මුළු පිරිවැය 2,71,000. විතර කීයක් එනවද? එතකොට එනවා හිතන එන්නේ ඍණ උත්තරයක් නේ. වියදම් වැඩිනේ. එතකොට ඍණ එකක් එනවා කීයද? 1,17යි 250ක් එනවා. 1,17,250ක හිඟයක් එනවා. හිඟයක් එන්නේ 1,17,250. එස පහලින් ලියන්න තීරණේ අපි ලියන්න ඕන ආදායම ප්‍රමාණවත් නොවේ. ආදායම ප්‍රමාණවත් නොවේ. ඒ නිසා සමාජිකයෙකුට අතිරේකව දැරීමට සිදුවන පිළිවෙල අපිට මේ විදිහට ගණනය කරගන්න පුළුවන් අතිරේකව දරන්න වෙන පිළිවෙල. right? අතිරේකව දැරීමට සිදුවන පිළිවෙල ගණනය කරගන්න පුළුවන්. කොහොමද? හිගය බෙදනවා දැනට තියෙනවනේ හිගය 1,17,250යි. ඒක බෙදනවා සංගමයේ ඉන්න ළමයි ගානේ. කලා සංගමයේ කීයක් එනවද? 150ක් එනවා. හරිද? කියන්නේ ඉස්කෝලේ මේ සංවිධායක මණ්ඩලයේ ඉන්නේ 150යි.
හරි 150න් බෙදන්න 650 නෙවෙයි ඈ 150 හරිද 150 තමයි ගන්නේ කලා සංගමයට ඉන්නේ නැත්තම් මේ ඔයාලට සහභාගී වෙන්න ඕනේ කලා සංගමයේ ඉන්නවා 150ක් 12 13 ශ්‍රේණිය 150න් තමයි මේ දායකත්වය දෙන්න වෙන්නේ එතකොට 1100 නෑ 1,10,250 150න් බෙදුවම කීයක් එනවද? ඔක දශම වෙනවා 781.65 එනවා. 781.65 එනවා. 781.65 එක ළමයෙකුට අතිරේකව දෙන්න සිද්ධ වෙනවා මේ වැඩිට. හරි? ඒ 7,80,600 sorry 781.65 දෙන්න වෙනවා. ඊළඟ ප්‍රශ්නේ අහනවා අපේ කලා සංගමයේ තීරණය අනුව පොහොය දිනේදී පාසලේ වාහන සේදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රුපියල් 20000ක් වැය කොට පුවත්පත් දැන්වීමක්ද බැනර් කිහිපයක්ද මුද්‍රණය කරන අතරම වාහන 150ක් සේදීමට හැකි වේ යයි අපේක්ෂා කරයි. ඉහත තුනෙහි දැරීමට සිදුවන අමතර වියදම පියවා ගැනීමට නම් එක් මෝටර් රථයකින් ණය කළ යුතු මුදල කීයද? ඉස්සර වෙලා හොයාගන්න ආවරණය කර යුතු පිරිවේ කොච්චරක් අපිට ආවරණය කරගන්න වෙනවද කියලා. තුනේ දරන්න වෙන්නේ පිරිවේ කොච්චරද? 1,17,250යි. 1,17,250. මේක තමයි කවර් කරගන්න ඕනේ පිරිවේ. ඊට අමතරව මේ වැඩි ප්‍රසිද්ධ කරන්න ඕන නිසා පුවත්පත් දැන්වීමකුයි බැනර් කිහිපයකුයි මුද්‍රණය කරනවා. ඒකටත් අපිට වැය වෙනවා කීයද? රුපියල් 20000ක් වැය වෙනවා. හරිද? ඒකටත් වැය වෙනවා කීයද? රුපියල් 20000ක් ඒකටත් වැය වෙනවා. එතකොට ඒකත් වේදමනේ. හරි. එතකොට ඒකත් එනවා වේදම. එතකොට ආවරණය කරගන්න මේ මුළු පිරිවේ විදිහට එනවා මේ දෙකේම එකතුව 1,37,250. එතකොට වාහනයකින් එහෙනම් කීයක් අය කරගන්න ඕනේද කියන එක හොයාගන්න පුළුවන්. අපි ආවරණය කරගත්තු යුතු මුළු පිරිවැය බෙදන්න වාහන සංඛ්‍යාවෙන්. හරි. ආවරණය කරගන්න ඕනේ මුළු පිරිවැය 1,37,250යි. එතකොට අපි වාහන කීයක් හොදනවද? 150ක් හොදනවා. එහෙනම් මේ ආවරණය කරගන්න ඕනේ මුළු පිරිවැය. ඒ වාහන 150ෙන් බෙදන්න. එතකොට එක වාහනයකින් අපිට අය කරගන්න ඕනේ මුදල විදිහට එනවා රුපියල් 915ක් එනවා. right රුපියල් 915ක් එකකින් එක වාහනයකින් අය කරගන්න ඕනේ. ඒක clear? පැහැදිලිද? මම විදිහට තමයි ඔය ගාන හදන්නේ. right. ඊපස්සේ අපි යන් 13 වෙනි එක කියනවා සවන අධ්‍යාපන ආයතනයේ දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් A level සිසුන් සඳහා දින 3ක සම්මන්ත්‍රණයක් පැවැත්වීමට තීරණය කර ඇත. එයට සිසුන් 200ක් සහභාගී වේ යැයි අපේක්ෂා කරයි. එක් සිසුවෙකුගෙන් දෙදින සම්මන්ත්‍රණය සඳහා රුපියල් 1000ක් අය කරයි. මේ සම්මන්ත්‍රණය දාන ඇස්තමේතුගත වියදම් පහත පරිදි වේ. එක් සිසුවෙකුගේ තේ සහ දිව ආහාරයේ දිනකට ලිපිගනු සඳහා දින 3ටම මුණු ආවරණය සඳහා දින 3ටම රුපියල් 50යි. ශාලා කුලිය දිනකට 10000යි. අනිකුත් වියදම් විදුලි හා වායු සම්මනීය වියදම් ලක්ෂ 10000යි. ශාලා පහසුකම් 5000යි. ශබ්ද වාහිනී 5000යි. සම්පත් ආයකත්ව සඳ 40000යි. ස්ථාවර පිරිවේ හා විචල්්‍ය පිරිවේ වෙන වෙනම ගණනය කරන්න කියලා කියනවා. හරි අපි බලමු මේ ස්ථාවර පිරිවේ සහ විචල්්‍ය පිරිවේට මොනවද ඉන්නේ කියලා. මොනවද ඉන්නේ විචල්්‍ය පිරිවේට? විචල්්‍ය පිරිවේට එනවා x සිසුවකට තේ හා දිව ආහාරයේ දිනකට වැය වෙන ගාන. එතකොට මේක දවස් කීයක් තියෙනවද? දවස් කීයක් තියෙනවද? දින 3ක් තියෙනවා. දවස් 3ක් තියෙනවනේ. එතකොට මේක 3ෙන් වැඩි කරලා ගන්න ඕනේ. ඒක විචල්්‍ය. ලිපිගනු සඳහා දින 3ට 50යි එකක් තියෙනවා. පොහොර ආවරණය සඳහා දින 3ටම 50යි එකක් ගන්නවා. ශාලාවක ගන්නේ නැහැ. හරිද? මොකද ශාලාවකදී අපි ගෙවන්නේ සම්පූර්ණයෙන්. හරිද? ඒක ස්ථාවර පිරිවැයට එනවා. එතකොට විචල්්‍ය පිරිවැයට වැටෙන්නේ මොනවද? x සිසුවෙකුට තේ හා දිව ආහාරය ලිපිගනු සහ මොනවා. එතකොට 100 3ෙන් වැඩි වුණාම මෙතන 300යි. දිව ආහාරයට 300ක් යනවා. ලිපිගනු වලට 50යි. CD සහ මුඛාවරණ වලට 400ක් යනවා. ස්ථාවර මේ විචල්්‍ය පිරිවැය. ස්ථාවර පිරිවැයට මොනවද දෙන්නේ? ශාලා කුලිය දවසකට දිනකට 10000යි. ඒකත් 3ෙන් වැඩි කර ගන්න දවස් 3ටම. එතකොට එතන 30000ක් යනවා. ඊට පස්සේ මොනවද? වායු සමන වියදම් රුපියල් 10000යි.
එකක් වෙනවා ස්ථාවර. ඊට පස්සේ ශාලා සැකසුම් වියදම් 5000යි, ශබ්ද නීවරණ 5000යි. මේ ඔක්කොම ස්ථාවර. සම්පත් ආයකත්වයට කීයක් වෙනවද? 40000ක් ගෙවනවා. එතකොට මුළු ස්ථාවර පිටම එනවා රුපියල් 90000ක් ලැබෙනවා. හරි. එතකොට ස්ථාවර පිටවේ 90000යි, විචල්්‍ය පිටවේ කීයද? රුපියල් 400යි. වියදම් කරන මුදල් ප්‍රමාණයවත් ආවරණය වීමට සහභාගී වී යුතු අවසිසුන් ගන්න. මොකක්ද මේකෙන් කියන්නේ මේ? වියදම් කරන ප්‍රමාණයවත් ආවරණය කරගන්න. ඒ කියන්නේ මොකද්ද මේ නොකියා කියන්නේ? නොකියා කියන්නේ බ්‍රේක් ඉවන් පොයින්ට් එක ගණනය කරන්න කියලා තමයි කියන්නේ. එතකොට බ්‍රේක් ඉවන් පොයින්ට් එක හොයාගන්න පුළුවන් ස්ථාවර පිරිවේ 10කින් බෙදලා. ස්ථාවර පිරිවේ කීයද? රුපියල් 90000යි. 90000 බෙදන්න ඕනේ 10කින්. 10කින් හොයාගන්න පුළුවන් ඒකකයක විකුණු මිලෙන් විචල්්‍ය පිරිවේ අඩු කරන්න. එතකොට සිසුන්ගෙන් තෙදෙන සම්මානතුලින් සදා කීයක් අය කරනවද? රුපියල් 1000ක් අය කරනවා නේ. රුපියල් 1000ක් අය කරනවා. එතකොට විකුණු මිල වෙන්නේ කීයද? රුපියල් 1000ක්. එකෙන් අඩු කරනවා විචල්්‍ය පිරිවේ. එක සිසුවෙකුට වැය වෙන විචල්්‍ය පිරිවේ කීයද? රුපියල් 400යි. 400 අඩු වෙනවා. එතකොට 10 එනවා කීයද? රුපියල් 600ක් එනවා. 10 එනවා කීයද? අතන 600ක් එනවා. එතකොට ලක්ෂ නේ 90000 මෙතන 600න් එතකොට ළමයි 150ක්වත් මේ සම්මන්ත්‍රණයට සහභාගී වෙන්න ඕනි කියලා. හරි ළමයි 150ක්වත් අඩුම තරමේ මේ සම්මන්ත්‍රණයට සහභාගී විය යුතුයි. ඊළඟ ප්‍රශ්නේ අහනවා සිසුන් 200ම සහභාගී වේ නම් ඉපැයගේ ලාභීකරණය කරන්න කියලා කියනවා. ළමයි 200 වෙනවා. හරිද? එතකොට එක ළමයෙකුගේ දායකයෙක් කීයද? රුපියල් 600යි. ඒ නිසා අපිට මුළු දායකයේ ගණනය කරන්න කොහොමද? එක ළමයෙකුට දායකයෙ 600 වැඩි කරනවා ළමයි 200. හරි? එක ළමයෙකුට දායකයෙ 600යිනේ. ඒක වැඩි කරනවා 200න් ඒක ළමයි ගානෙන්. එතකොට මුළු දායකයනවා 1,20,000. එකෙන් අඩු කරනවා ස්ථාවර පිරිබෑ කීයක් තියෙනවද? 90000ක් තියෙනවා. 90000 අඩු වුණාම 90000 අඩු වුණාම මේ ලාභය එනවා කීයද? 30000ක් එනවා ලාභය. ලාභය එනවා 30000. right ඊට පස්සේ කියනවා රුපියල් 60000ක ලාභයක් ඉපැයීමට සහභාගී වේ යුතු සිසුන් ගන්න කීයද? හරිද? දැන් ලාභය රුපියල් 30000යි තියෙන්නේ. දැන් ළමයි 200ක් ආවා. ළමයි ගන්න දැන් වැඩි වෙන්න ඕන. හරි? බලමු වැඩි වෙනවද කියලා. ස්ථාවර පිරිවැය එකතු කරන අපේක්ෂිත ලාභය බෙදෙනවා 10කින්. හරි? ස්ථාවර පිරිවැය කීයද? 90000යි. එකට එකතු කරන්න 10 එකතු කරනවා 10ක 600යි. අපේක්ෂිත ලාභය කීයද? රුපියල් 60000. බෙදුවාම එනවා 960යි 1,50,000 බෙදන්න ඕනේ 600න්. එතකොට ළමයි එනවා කීයක්ද? 250ක් යන 1,50,000 බෙදන්න ඕනේ 600. ළමයි 250ක් යන. සිසුන් කීයක් යනවා? සිසුන් 250ක්වත් එන්න ඕන. මේ කියන 60000ක ලාභයක් උපයන්න ගන්න. ඊට පස්සේ එකේ කියනවා එක් අයෙකුගෙන් අය කරන මුදල ඉහළද නොතම සම්මන්ත්‍රණයෙන් නිපැය හැකි ලාභය වැඩි කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග දෙකක්. ඒ කියන්නේ අය කරන මුදල වැඩි කරන්නේ නැතුව. ඒ කියන්නේ රුපියල් 1000ම අය කරගෙන දැනට සම්මන්ත්‍රණයෙන් ලැබෙන නැත්නම් ලබන්න පුළුවන් ලාභය වැඩි කර ගන්න පුළුවන් ක්‍රියාමාර්ග දෙකක්. මෙතෙන්දී අපිට කරන්න පුළුවන් එකක් පිරිවැය අඩු කරන්න පුළුවන්. අනිත් එක තමයි ධාරිතාවය වැඩි කරන්න පුළුවන්. ඔය ක්‍රියාමාර්ග දෙක තමයි ගන්න ඕනේ. පිරිවැය අඩු කරනවා නම් අඩු කරන්න පුළුවන්නේ මොන පිරිවැයද? ස්ථාවරද විචල්‍යද? විචල්‍ය පිරිවැය විතරයි. ස්ථාවර පිරිවැය කොහොමද දරන්න සිද්ධ වෙනවා? ස්ථාවර පිරිවැය අපිට කන්ට්‍රෝල් කරන්න අමාරුයි කෙටි කාලයක් තුළ. නේ කෙටි කාලේ ඉන්න සිද්ධින් මේ. ඒකට කෙටි කාලේදී ස්ථාවර පිරිවැය ආවරණය මේ අඩු කරගන්න නැත්නම් පාලනය කරන්න හරි අපහසුයි. ලේසිම එක මොකද්ද? විචල්්‍ය පිරිවැය කන්ට්‍රෝල් කරගන්න. ඒ නිසා අපිට ලියන්න පුළුවන් එක උත්තරයක් එක ක්‍රියාමාර්ගයක් විදිහට විචල්්‍ය පිරිවැය පහළ දෙමිය යුතුයි කියලා ලියන්න පුළුවන්. හරි විචල්්‍ය පිරිවැය පහළ දෙමිය යුතුයි කියලා ලියන්න පුළුවන්. අනිත් එක තමයි සහභාගී වෙන ළමයි ප්‍රමාණය වැඩි කළ
යුතුයි කියලා ලියන්නත් පුළුවන්. හරිද? ඒ කියන්නේ ධාරිතාවය වැඩි කරන්න පුළුවන්. ධාරිතාවය වැඩි වෙන්න ලාභය ඉහළ යනවා. දැන් ඉස්සලා කලින් තිබුණේ ළමයි 200ක් සම්බන්ධ වෙනකොට ලාභය තිබෙකේද රුපියල් 30000ක්. හැබැයි ළමයි 250 දක්වා වැඩි වුණ ගමන් නේද? ළමයි 250ක් වැඩි වුණ ගමන් රුපියල් 60000ක ලාභයක් ආවා. ඒ නිසා ළමයි ගාන වැඩි වුණා නම් අපිට පුළුවන් මේ ලාභය වැඩි කරගන්න. හරි? ඔන්න ඔය දෙක තමයි ක්‍රියාමාර්ග දෙක විදිහට අපිට මෙතෙන්දී දෙන්න පුළුවන්. right 14 වෙනි කාරණා වරුණ සහ සමාගම නිෂ්පාදනය කරන එම් සහ හිමාශා සහ සමාගම නිෂ්පාදනය කරන ඒ යන භාණ්ඩ දෙක පිළිබඳ තොරතුරු පහත දියද ඒකක විකුණුම් මිල එකක් 50යි අනිත් එක 30යි විචල්්‍ය පිරිවැය 40යි 9යි අයවැයගත මාසික විකුණුම් මේකක් ගන්න 50000යි 20000යි මාසික ස්ථාවර පිරිවැය 3,50,000යි 35 ලක්ෂයයි 4 ලක්ෂ 2යි අපෙන් එල්ලනවා භාණ්ඩ දෙක සඳහා දායක විකුණුම් අනුපාතය ගණනය කරන්න කියන්නේ. හරි? භාණ්ඩ දෙක සඳහා දායක විකුණුම් අනුපාතය. කොහොමද දායක විකුණුම් අනුපාතය ගණනය කරන්නේ? දායකය බෙදෙනවා ඒකක විකුණුම් මිල. හරි? ඒකක දායකය බෙදෙනවා ඒකක විකුණුම් මිල වැඩි කරනවා 100. එතකොට M භාණ්ඩය ගත්තාම M වල බලන්න ඒකක දායකය. හරි? ඒකක දායකය ගන්න පුළුවන්. ඒකක දායකයෙක් ගන්න පුළුවන් විකුණුම් මිලේ විචල්්‍ය පිරිවැය අඩු කරනවා. විකුණුම් මිල 40යි විචල්්‍ය පිරිවැය විකුණුම් මිල 50යි විචල්්‍ය පිරිවැය රුපියල් 40යි. විචල්්‍ය පිරිවැය රුපියල් 40යි. 50න් 40ක් අඩු වුණාම ඒකක දායකයෙක් කීයක් යනවද? රුපියල් 10යි. ඒක බෙදෙනවා ඒකක විකුණුම් මිල රුපියල් 50යි. වැඩි කරනවා 100යි. හරි? එතකොට 10 බෙදන්න 5යි 10 බෙදෙනවා කෙලින්ම 50යි. 0.2යි ඒක 120ක් තමයි. 100න් වැඩි කරාම 120ක් යනවා එතන. n වල බලන්න n වල ගත්තාම විකුණුම් මිල 30යි විචල්්‍ය පිරිවැය 9යි. එතකොට 30න් 9ක් අඩු වුණාම 21යි දායකයි. හරි? එතකොට 21 බෙදීම ඒකක විකුණුම් මිල රුපියල් 30යි. හරි? එතකොට 21 බෙදෙනවා 30න් ඒක වැඩි කරනවා 100න් 170. දායක විකුණුම් අනුපාතය M භාණ්ඩයේ 120යි N භාණ්ඩයේ 170යි. ඊළඟට අපෙන් ඉල්ලනවා වැඩිම මුළු මාසික දායකත්වයේ උපයන සමාගම මොකක්ද? මාසික දායකත්වයේ උපයන සමාගම ගණනය කරන්න නම් මාසික දායකත්වය හොයාගන්න පුළුවන් ඒකක දායකයෙ වැඩි කරනවා විකුණුම ඒකක ප්‍රමාණය. M කියන භාණ්ඩයේ ඒකක දායකයෙ කීයදාද? රුපියල් 10යි. මේ තියෙන්නේ 10යි. ඒක වැඩි කරනවා විකුණන ඒකක භාණ්ඩ කීයක් විකුණනවද? අයවැයගත මාසික විකුණුම මේක ගන්න 50000යි. 50000ක් විකුණනවා. එතකොට දායකය මාසික දායකය එනවා කීයද? ලක්ෂ 5ක් එනවා. නේ ලක්ෂ 5ක් එනවා මාසික දායකය. ඊට පස්සේ n එකේ බලන්න. n එකේ ගත්තාම ඒකක දායකයෙක් කීයදාවේ රුපියල් 21යි. ඒක වැඩි කරනවා මාසික විකුණුම මේක ගන්න. මාසික විකුණලා තියෙනවා ඒකක 20000ක් විකුණලා තියෙනවා. 20000න් වැඩි කරනවා. 21 20000න් වැඩි වුණාම එනවා කීයද? 4,20,000ක් එනවා. 4,20,000ක් එනවා මාසික දායක. එතකොට මාසික දායකත්වය වැඩි සමාගම මොකද්ද? M පහලේ ලියන්න M සමාගමේ නැත්නම් M සමාගම වැඩි මාසික දායකයක් සපයයි. M සමාගම වැඩි මාසික දායකයක් සපයයි කියලා ලියන්න.
ඊළඟට m භාණ්ඩයේ සමාච්ඡේදන ලක්ෂ්‍ය ඒකක වලින් ඊළඟ. හරි. එතකොට සමාච්ඡේදන ලක්ෂ්‍ය හොයාගන්න ස්ථාවර පිරිවැය වන m භාණ්ඩේ. m භාණ්ඩයේ ස්ථාවර පිරිවැය දෙනවද? m භාණ්ඩයේ ස්ථාවර පිරිවැය දාන්න. මේ තියෙන්නේ කීයද? මාසික ස්ථාවර පිරිවැය ලක්ෂ 35යි. මේක බෙදනවා 10කින්. කීයද 10කින් රුපියල් 10යි. 10කින් රුපියල් 10යි. එතකොට එනවා ඒක ගාන 3,50,000ක් එනවා ඒක. ඒකක එනවා 3,50,000ක් එනවා m භාණ්ඩයේ සමච්ඡේදන ලක්ෂ්‍ය. දැන් ඒකක කියන්නේ ඊළඟ ප්‍රශ්නේ අයවැයගත විකුණුම් ධාරිතාවේ පදනම් කරගෙන n භාණ්ඩය සඳහා අපේක්ෂිත මුළු ලාභය ගණනය කරන්න කියලා කියනවා. right. මුළු දායකයේ හොයාගෙන අපිට ස්ථාවර පිරිවැය අඩු කරා නම් වැඩේ හරි. n වල මුළු දායකයේ කීයද හොයාගන්න පුළුවන් ඒකක එක දායකයේ කීයද රුපියල් 21යි. 21 වැඩි කරනවා n භාණ්ඩය විකුණන ඒකක ගාන. n භාණ්ඩය විකුණනවා ඒකක කීයද? රුපියල් 20000ක් විකුණනවා. නම් 21 වැඩි කරනවා 20000 මුළු දායකයන්වා කියද 4,20,000ක් වෙනවා. එකෙන් අඩු කරනවා එයාගේ විචල්්‍ය පිරිවැය sorry ස්ථාවර පිරිවැය ලක්ෂ 2ක් තියෙනවා. මේ ලක්ෂ 2 අඩු කරනවා. එතකොට ලාභය එනවා 2,20,000ක් වෙනවා ලාභය. right 2,20,000ක් වෙනවා ලාභය. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ අයවැයගත විකුණුම් ධාරිතාවේදී අපේක්ෂිත ලාභය පෙන්වුම් කරමින් m භාණ්ඩය සහ ලාභ පරිමාණ සටහන එක මම අදිනවිදී පස්සේ අපට කියලා දෙන්න. එතකන් අපි ඊළඟ ප්‍රශ්නට යමු. n භාණ්ඩයේ මාසික ඉලක්ක n භාණ්ඩයේ ඉලක්ක මාසික ලාභය රුපියල් 1,50,000ක් නම් එම නිෂ්පාදකයන් ලබාගත යුතු අපේක්ෂිත විකුණුම් වටිනාකම කීයද කියලා අහගන්න. හරිද? විකුණුම් වටිනාකම ඉල්ලන්නේ ඒක ගන්න හැම නෙමෙයි. එතකොට අපි මේක ගන්න පුළුවන් මේ විදිහට ස්ථාවර පිරිවැයට එකතු කරන්න අපේක්ෂිත ලාභය බෙදන්න 10කින්. එතකොට 1,50,000ක ලාභයක් ලබන්න කොයිතරම් ප්‍රමාණයක ඒකක ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න ඕනද කියන එක ලැබෙනවා. ඒක උත්තරය වැඩි කරන්න එකක එක විකුණුම් මිලෙන්. හරිද? අර කලින් අපේක්ෂිත ධාරිතාවය හරිනේ අන්න ඒකේ. ඒකෙම තමයි ගන්න. ඒක වැඩි කරනවා එකක එක විකුණුම් මිලෙන්. එතකොට ලැබෙනවා අපිට අපේක්ෂිත විකුණුම් වටිනාකම. හරි. මොකද කරන්නේ ස්ථාවර පිරිවැයට එකතු කරන අපේක්ෂිත ලාභය බෙදනවා 10කින්. එතකොට ලැබෙන්නේ මොකද්ද? මේ 1,50,000ක ලාභයක් ලබන්න කොයිතරම් ප්‍රමාණයක නිෂ්පාදනයක් නැත්නම් භාණ්ඩ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න ඕනිද කියලා. ඒ භාණ්ඩ ප්‍රමාණය ඒකක එක විකුණන මිලෙන් වැඩි කරා නම් අපිට අපේක්ෂිත විකුණු වටිනාකම ගණනය කරන්න පුළුවන්. එතකොට n භාණ්ඩයේ ස්ථාවර පිරිවැය කීයද? රුපියල් 2,00,000යි. ඒකට එකතු කරන අපේක්ෂිත ලාභය 1,50,000යි. 10කේ 21යි. වැඩි කරනවා ඒකක එක විකුණුම් මිල. ඒකකයක් විකුණන්නේ කීයටද? රුපියල් 30කට තමයි ඒකකයක් විකුණන්නේ. 30න් වැඩි කරනවා. එතකොට මෙතන 2යි 3,50,000 බෙදනවා 21න් වැඩි කරනවා 30න්. 21න්. බෙදලා 30න් වැඩි කරාම අපිට උත්තරේ ලැබෙනවා රුපියල් 5,00,000. රුපියල් 5,00,000ක්. රුපියල් 5,00,000ක් වෙනවා අපේක්ෂිත වටිනු වටිනාකම. විකුණු වටිනාකම. ඊළඟට n භාණ්ඩයේ මිල රුපියල් 45ක් දක්වා අඩු වූයේ නම් නව සමච්ඡේදන ලක්ෂ්‍ය විකුණු වූයේ නම් නව සමච්ඡේදන ලක්ෂ්‍ය විකුණු වටිනාකම අනුව ගණනය කරන්න කියලා කියනවා. n භාණ්ඩයේ මිල 45ක් දක්වා අඩු වුණා නම් නව සමච්ඡේදන ලක්ෂ්‍ය විකුණු වටිනාකම අනුව ගණනය කරන්න කියලා. එතකොට break even point එකේ ඒකක විකුණු මිලෙන් වැඩි කරා නම් අපිට මේ උත්තරේ ගන්න පුළුවන්. එතකොට m භාණ්ඩය ගත්තාම n භාණ්ඩයේ ස්ථාවර පිරිවැය කීයද? 1,35ක් තියෙනවා. ස්ථාවර පිරිවැය 35යි. 1,35ක් තියෙනවා. ඒක බෙදන්න ඕනේ ඒකක එක දායකය. හරි. ඒකක එක දායකය කීයද? ඒකක එක දායකය හොයාගන්න පුළුවන් ඒකක එක මිල රුපියල් 45යි දැන්. එකෙන් අඩු කරනවා ඒකක එක විචල්්‍ය පිරිවැය. ඒකක එක විචල්්‍ය පිරිවැය කීයද? රුපියල් 40. 40න් අඩු කරනවා.
40 අඩු කරාම අපිට උත්තරය ලැබෙනවා කීයද 5ක් එනවා. හරි. එතකොට විචල්්‍ය පිරිවැය කීයද? රුපියල් sorry 10 කීයද? රුපියල් 5යි. 10 5යි. වැඩි කරනවා ඒකකයේ විකුණුම් මිල කීයද? රුපියල් 45. එතකොට 3 ලක්ෂ ලක්ෂ 35 35යි. ප්‍රධානක 5න් වැඩි කරන්න රුපියල් 45. එතකොට ලැබෙනවා අපිට උත්තරේ 31යි 5යි. බෙදනවා 5න් වැඩි කරනවා 31 මිලියන 5 ලක්ෂයක් නේ. ලක්ෂ 315ක්. ලක්ෂ 315ක් ලැබෙනවා. ලක්ෂ 315ක් ලැබෙනවා සමාජිත ලක්ෂ්‍ය විකුණුම් වටිනාකම රුපියල් වලින්. ඊළඟට කියන වර්ණ සහ සමාගම නව තාක්ෂණ හඳුන්වා දීම තුළින් ඒකකයක විචල්්‍ය පිරිවේ අඩු කිරීමට සැලසුම් කර ඇත. මේ හේතු කොටගෙන මාසික ස්ථාවර පිරිවේ දෙගුණ වනු ඇත. ඉහත තුනේ ගණනය කරන ලද සමාජිත ලක්ෂ්‍ය පවත්වා ගැනීමට මෙම සැලසුම් හේතු කොටගෙන M බණ්ඩේ නව ඒකකයක විචල්්‍ය පිරිවේ අඩු විය යුතු අවම ප්‍රමාණය ගණනය කරන්න කියලා කියනවා. ඒකට අපි හොයාගන්න පුළුවන් සමාජ්‍යතර ලක්ෂ්‍ය ස්ථාවර පිරිවේ බෙදීම දායකයෙක් කියන මෙන්න මේ සමීකරණයට දාන්න. එතකොට මෙතන කියනවා ස්ථාවර පිරිවේ M බාණ්ඩේ ස්ථාවර පිරිවේ ලක්ෂ 35යි නේ. ඒක මොකද වෙන්නේ? ලක්ෂ 35ක් වෙනවා මාසික ස්ථාවර පිරිවේ දෙගුණ වෙනවා. එතකොට දැනට තියෙන්නේ ස්ථාවර පිරිවේ ලක්ෂ 35 වුණාට මේක මොකද වෙන්නේ? දෙගුණ වෙනවා ඊළඟ මාසෙ. එතකොට ලක්ෂ කීයක් එනවද? ලක්ෂ 70ක් වෙනවා. ඊට පස්සේ ඒකේ මොකද වෙන්නේ? නායක කියනවා ඉහත තුනේ ගණනය කරන සමාජ්‍යේතන ලක්ෂ්‍යයන් පවත්වා ගැනීම. එතකොට තුනේ ගණනය කරපු සමාජ්‍යේතන ලක්ෂ්‍ය කීයද? තුනේ ගණනය කරපු සමාජ්‍යේතන ලක්ෂ්‍ය 3,50,000. මේ 3,50,000ම තමයි ගණන් ඕනේ. එහෙනම් සමාජ්‍යේතන ලක්ෂ්‍ය එකක අපි ගන්න දන්නවා කීයද? 3,50,000. දැන් එහෙනම් මොකද හොයාගන්නේ? හොයාගන්න වෙන්නේ ඒකක විචල්්‍ය පිළිවෙල. විකුණුම් මිලේ වෙනසක් නැහැ. විකුණුම් මිල කීයද? රුපියල් 50ම තමයි. එතකොට 50න් අඩු කරනවා 20. 20 දන්නේ නැහැ. 20 අපි හොයාගන්න වෙනවා. හරිද? ඊට පස්සේ දානවා මේකට දැන් හරස් ගුණිතය දානවා. හරස් ගුණිතය දැම්මහම මේ පැත්තට එනවා කීයද? 50 අඩු කිරීම 20 20 සමානයි 7 ලක්ෂය ලක්ෂ 70 බෙදනවා 3,50,000. එතකොට මෙතන උත්තරේ එනවා අපිට ලක්ෂ 70 3,50,000 බෙදුවම 20ක් එනවා. හරි. එතකොට VC උක්ත කරගන්න නම් VC තියාගෙන මොකද කරන්නේ? VC තියාගෙන 50න් අඩු කරනවා මේ 20. හරි. එතකොට විචල්්‍ය පිරිවෙ එනවා කීයද? VC එනවා රුපියල් 30ක් එනවා. VC එනවා රුපියල් 30ක්. VC කිව්වට ලංකම රුපියල් 30ක්. විචල්්‍ය පිරිවෙ එතකොට රුපියල් 30ක් එනවා. හරි. ඉතින් කොයි විදිහට තමයි ගණන් එක හදන්න තියෙන්නේ. කොහොම නමුත් මේ වෙනකන් හදපු මේ හැම ගණනකම අනිවාර්යෙන් සමාජ්‍යතර ලක්ෂ්‍ය ඒකක වලින් වටිනාකම විචල්්‍ය පිරිවේ ස්ථාවර පිරිවේ නේ ආරක්ෂිත ආන්තිකේ වටිනාකම අපේක්ෂිත ලාභයේදී කොතරම් ප්‍රමාණයක් ඒකක විකුණනවද අන්න ඒවා මේවා ගැන තමයි හැම එකම තිබුණේ අන්තිම ගණන් දෙක තමයි පොඩ්ඩක් හිතට වෙලා ටිකක් අර තාර්කිකව ටිකක් හිතලා දෙයක් කරන්න තිබුණේ හරි ඒ නිසා මතක තියාගන්න අනිවාර්යයෙන්ම දෙයක් ඔයාලට හිතලා කරන්න දෙයක් තියෙනවා මේ ගණන් වල හරි අපි බලමු ඊට පස්සේ ඊළඟ ගාන ඒ ගාන ෂෝක් ගන්න නේද ඒකේ තියෙන්නේ සුර ව්‍යාපාරයෙන් නිපදවන ලබන කාර්යාල මේස වලට අදාළ පහත විස්තර සපයාද කියලා තියෙනවා ජූනි ජූලි හා අගෝස්තු මාස වලට අදාළව අපේක්ෂිත විකුණුම මේක ගණන පිළිවෙලින් 80යි 10යි 130ක් වේ මේසයක විකුණුම් මිල රුපියල් 14000කි මේස තුනටම අදාළ මේ මාස තුනට අදාළ වන අතර මිලේ වෙනසක් සිදු නොවේ. ජූනි ජූලි හා අගෝස්තු මාසවල අපේක්ෂා කරන දායකත්වය
දායකයන් පිළිවෙලින් රුපියල් 3,20,000යි 5,50,000යි 6,50,000ක් වේ. ස්ථාවර පිරිවේ 1,80,000ක වේ. මේසේක දායකයෙක් හොයන්න කියන. එතකොට මෙතන මාස 3ෙම දායකයෙක් හොයාගන්න වෙනවා අපිට. දායකයෙක් හොයාගන්න පුළුවන් කොහොමද? මුළු දායකයෙ බෙදනවා ඒකක ගන්න. මේ මුළු දායකයෙක් අපිට දීලා තියෙනවා. ඒ නිසා මේ ඒකක ගාන 80යි. ඒ 80ෙන් බෙදලා ගන්න. මුළු දායකයෙ බෙදනවා ඒකක ගන්න. right? එතකොට ජූනි මාසයේ ගත්තාම ජූනි මාසයේ මුළු දායකයෙ 3,20,000යි. බෙදනවා ඒකක 80ෙන්. එතකොට දායකයෙ ලැබෙනවා 4,000. හරි? දායකයෙ ලැබෙනවා කීයද? 4,000ක්. ඊළඟ මාසේ බලන්න 5,50,000යි ඒකක 110යි. 5,50,000යි ඒකක 110යි. හරි? එතකොට ඒ කියනවා 500. 5000. ඊළඟට 130යි 650. 6,50,000යි බෙදීම 6,50,000යි 130. එතනත් 5000. එතකොට ජූලි අගෝස්තු කියන මාස දෙකේම 5000 තියෙන දායකය ඒකක දායකය 5000යි ජූනි මාසේ 4,000. ඊළඟට කියනවා අපේ මේසයක විචල්්‍ය පිරිවේ ගණනය කරන්න කියලා. හරිද? විචල්්‍ය පිරිවේ හොයාගන්න පුළුවන් කොහොමද? ඒකක විකුණුම් මිලෙන් ඒකක දායකය අඩු ගන්න. හරි. එතකොට මේසයක විචල්්‍ය පිරිවේ ජූනි මාසෙට ගන්න පුළුවන් කොහොමද? ඒකක විකුණුම් මිල කීයද? 14,000න්. මේක වෙනසක් වෙන්නේ නැහැ. මේ තියෙන 14,000යි මාස තුනටම ඒක. 14,000න් අඩු කරනවා 14,000 අඩු කරනවා ඒකක දායකයේ 4. එතකොට කීයද? රුපියල් 10,000. ජූලි මාසේ 14,000න් අඩු කරනවා 5,000. එතකොට කීයද? 9,000. අගෝස්තු එකත් ඒ විදිහමයි. වෙනසක් නැහැ නේද? ඒත් වෙන්නේ කීයද? 9,000 තමයි දායකයේ රුපියල් 5,000. ඊට පස්සේ කියනවා සමාජචේන්ද්‍ර ලක්ෂ්‍ය ඒකක වලින් සහ වටිනාකම විදිහට ගණනය කරන්න කියලා. කොහොමද සමාජචේන්ද්‍ර ලක්ෂ්‍ය අපි මුලින්ම ඒකක වලින් ගණනය කරලා මාස 3ට ස්ථාවර පිරිවේ දායකයන් බෙදලා ගන්න. එතකොට ස්ථාවර පිරිවේ මාස 3ටම 1,80,000යි. හරි වෙනස් වෙන්නේ නැහැ. ස්ථාවර පිරිවේ 1,80,000ම තමයි. දායකයෙක් කීයද? ජූනි මාසේ 4,000යි. එතකොට 1,80,000 4,000න් බෙදුවාම 45යි. ඊට පස්සේ 1,80,000 බෙදනවා 5,000න් ජූනි මාසෙට 36ක් එනවා. ඊළඟටත් 1,80,000 බෙදනවා 5,000න් ඒ 36ම වෙනසක් වෙන්නේ. හරි ඒක ගන්න 36. දැන් වටිනාකම ගණනය කරගන්න පුළුවන් සමාජචේන්ද්‍ර ලක්ෂ්‍ය කොහොමද? ඒකක ගන්න වැඩි කරනවා ඒකක විකුණුම් මිල. එතකොට ජූනි මාසේ ගත්තාම ජූනි මාසේ ඒකක 45යි. එතකොට ඒකකයක් විකුණන්නේ රුපියල් 14,000කට. නේ? එතකොට 45 14,000න් වැඩි වුණාම 6,30,000ක් එනවා. 6,30,000ක් එනවා. ඊළඟට ජූලි මාසේ ගත්තාම ඒකක 36යි. 36 වැඩි කරනවා 14,000න්. 5,04,000ක් එනවා. ඔක අගෝස්තු මාසයටත් ඕකමයි ඉන්නේ. වෙනසක් වෙන්නේ නැහැ. මේ මාස දෙකෙන් එක හා සමානයි. ඊළඟට කියනවා ජූනි මාසවල ලාභය ගණනය කරන්න කියලා කියනවා. ලාභය ගණනය කරන්න යන මාස තුනේ කොහොමද ලාභය හොයාගන්නේ? මුළු දායකය අඩු කරනවා ස්ථාවර පිරිවේ. එතකොට මුළු දායකය දන්නවා අපි මේ මුළු දායකයේ දීලා තියෙනවා 3,20,000යි. එකෙන් අඩු කරනවා ස්ථාවර පිරිවේ. කීයද? 1,80,000. එතකොට කීයද? 320න් 180ක් අඩු වුණාම 1,40,000ක් එනවා.
ඊට පස්සේ ජූලි මාසේ ගන්න පුළුවන්. ජූලි මාසේ ගන්න පුළුවන්. ජූලි මාසේ දායකයේ තියෙනවා 5,50,000යි. එකෙන් අඩු කරනවා 1,80,000. 550න් 180 අඩු වුණාම 3,70,000. ඊළඟට අගෝස්තු මාසේ ගන්න පුළුවන්. අගෝස්තු මාසේ 6,50,000යි. එකෙන් අඩු කරනවා 1,80,000. 4,70,000. ලාභේ. ඒතර මාස 3 ලාභ විදිහට ගන්න පුළුවන්. ඊළඟට අහනවා ආරක්ෂිත ආන්තිකය සහ ආර්ථික ඒකක සහ වටිනාකම. අපි ඉස්සර වෙලා ඒකක ගණන් ගමු. කොහොමද ආරක්ෂිත ආන්තික ඒකක වලින් ගන්නෙ? විකුණු මේක කියන්නේ අපේක්ෂිත විකුණු මේක ගණන් අඩු කරනවා සමච්ඡේද ලක්ෂයේ ඒකක ගන්න. එතකොට සමච්ඡේද ලක්ෂයේ ඒකක ගන්න මේ තියෙනවා මෙතන 45යි 36යි 36යි. හරි. එතකොට ජූනි මාසයේ අපේක්ෂිත විකුණු මේක ගන්න කීයද? 80යි. 80ෙන් අඩු කරනවා 45ක්. 80ෙන් අඩු කරනවා 45ක්. තව 35යි. හරි 35යි. ඊට පස්සේ ජූලි මාසෙට එන්නේ. ජූලි මාසයේ අපේක්ෂිත විකුණු මේක ගන්න කීයද? 110යි. 110න් අඩු කරනවා සමච්ඡේදන ලක්ෂය එක ගන්න කීයද? 36යි. 36යි. එතකොට 74ක් එනවා ආරක්ෂිත ආන්තිකයේ ඒකක ගන්න. අගෝස්තු මාසයේ විකුණු මේක ගන්න 130යි. අපේක්ෂිත විකුණු මේක 130යි. සමච්ඡේදන ලක්ෂය එකක 30යි. එතකොට 130න් අඩු කරනවා 36 94යි. ආරක්ෂිත ආන්තිකයේ ඒකක වලින් මාස 3ට 35යි 74යි 94ක් වෙනවා. වටිනාකම ගණනය කරන්න පුළුවන් ආරක්ෂිත ආන්තිකයේ ඒකක ගන්න වැඩි කරනවා ඒකක විකුණු මිල. හරිද? එතකොට 35 වැඩි කරනවා 14,1000යි. නේ? ඊට පස්සේ 74 වැඩි කරනවා 14,1000යි. ඊළඟට 94 වැඩි කරනවා 14,1000යි. right. ආර ලක්ෂ 90,000ක් එනවා. ආර ලක්ෂ 90,000යි. දසලක්ෂ 36,000යි 13,16,000යි. ඔය විදිහට එනවා ආරක්ෂිත ආන්තිකේ වටිනාකම රුපියල් වලින්. මේ රුපියල් කියන්නේ මෙහෙට. ඊළඟට කියනවා ආයතනයේ 120ක බද්දා ගෙවීමට සිදු වේ නම් බද්දෙන් පසු ඉහත හතරේ ගණනය කළ ලාභයම ලැබීමට අවශ්‍ය විකුණු මේක ගන්න කියලා. එතකොට බද්දෙන් පස්සේ ලාභය අපිට හොයන්න කියන්නේ බදු පෙර ලාභයෙන් බද්ද අඩු වුණාට පස්සේ තමයි බදුපසු ලාභය එන්නේ. හරිද? බදු පෙර ලාභය අපි රුපියල් 100 ගත්තොත් එහෙම ටැක්ස් එක කීයද? රුපියල් 20යි. එතකොට 20 අඩු වුණාම බදුපසු ලාභය කීයක් එනවද? 80ක් එනවා. එතකොට මේ බදුපසු ලාභය තමයි ඉහත හතරේ ගණනය කළ ලාභය වෙන්නේ. හරිද? 80 තමයි ඉහත හතරේ ගණනය කළ ලාභය වෙන්නේ. මොකද හතරේ ගණනය කළ ලාභය මේ තියෙන 140යි 370යි 470. ඕක තමයි ලාභය වෙන්න ඕනේ. හරිද? 80 වෙන්න ඕනේ කියද? මේ හතරේ ගණනය කරපු ලාභය. අපි හොයාගන්න ඕනේ ඉස්සර වෙලා මොකද්ද බදු පෙර ලාභය කීයද කියලා. හරිද? හොයාගන්න ඕනේ බදුපසු ලාභය නෙවෙයි බදු පෙර ලාභය නිසා අපි ඒකේ x කියලා ගන්න. එතකොට බදු පෙර ලාභය හොයාගන්න පුළුවන් ලාභය බෙදනවා 80ෙන් වැඩි කරනවා 100 නේ 80ෙන් බෙදලා 100ෙන් වැඩි කරනවා. right. බදු පෙර ලාභය හොයාගන්න පුළුවන් ලාභය කීයද? හතරේ ගණනය කරන ලාභය 1,40,000යි. ඒක බෙදනවා 80ෙන්. හරිද? 1,40,000 වැඩි කරනවා 100ෙන් බෙදනවා 80. එතකොට එනවා 1,40,000 1,40,000
බෙදනවා 80ෙන් වැඩි කරනවා 100. එතකොට එනවා 1,75,000ක් යනවා. ඊට පස්සේ ජූලි මාසේ ගන්න. ජූලි මාසේ තියෙනවා 4 ලාභය කීයද 3,70,000. 3,70,000 වැඩි කරනවා 100ෙන් බෙදනවා 80ෙන්. එතකොට එනවා 4,62,500. අගෝස්තු වල ලාභය කීයද 4,70,000යි. ඒක වැඩි කරනවා 100ෙන් බෙදනවා 80. සුළු කරාම එනවා 5,87,500ක්. ඔන්න බදු පෙර ලාභය අපි හොයාගත්තා. දැන් මේ බදු පෙර ලාභය ගන්න අපි කොච්චර එකක ප්‍රමාණයක් විකුණන්න ඕනද කියන එක තමයි දැන් ගණනය කරගන්න ඕනේ. හරිද? අපි ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? මේ හතරේ ගණනය කරන ලාභය ලැබීමට නම් අවශ්‍ය විකුණුම් මේක ගන්න. හරිද? අපේක්ෂිත ලාභය කියන මේ බදු පෙර ලාභය තමයි අපේක්ෂා කරන ලාභය. ඒ නිසා ඒ ස්ථාවර පිරිවැයට බදු පෙර ලාභය එකතු කරලා 10කින් බෙදන්න. හරි? ස්ථාවර පිරිවැය කීයද? 1,80,000යි වෙනසක් නැහැ. ඒකට එකතු කරන්න බදු පෙර ලාභය 1,75,000. බෙදන්න 10 කීයද මේකේ? ඒක 10 10 4,000යි. නේ? 4,000න් බෙදන්න. හරි? එතකොට කීයක් එනවද? 180 එකතු කරලා 175 බෙදන්න තමයි 88.75ක් එනවා. right? ජූලි මාසේ ගත්තාම 1,80,000 එකතු කරනවා 4,62,500 බෙදෙනවා 5,000. 180 128යි ඒකක ගාන එනවා කීයද 128.5ක් එනවා. අගෝස්තු මාසේ එනවා 1,80,000 එකතු කරනවා 5,87,500 බෙදනවා 5,000න් 180යි 587යි 500යි බෙදන්න ඕනි 5,000න්. එතකොට එනවා 153.5. right? එතකොට මේකේ ඒක ගාන ඉල්ලන්න. ඒක ගාන ගත්තාම සාමාන්‍යයෙන් ඒක ගාන දශම වලින් තියන්න බැරි නිසා මේ තුනම පූර්ණ සංඛ්‍යාවකට ඉස්සරහට වටේලා ගන්න. එතකොට එනවා ඒකක 89යි ඒකක 129යි ඒකක 154යි. right? ජූනි අගෝස්තු මාස තුනේ. එතකොට මේ තරම් ප්‍රමාණයක් අලෙවි කරොත් අපිට බදු පෙර ලාභය ගණනය මේ හතරේ ගණනය කරපු ලාභයම ගන්න පුළුවන් ටැක්ස් එකක් කියලා. හරි. ඊට පස්සේ තියෙනවා 15 වෙනි ඉඳන් සීමා සතර අනහස ප්‍රකාශන ආයතනයේ 16 18 19 ගණන් හතරක් තියෙනවා. ගණන් හතර හදාගෙන ඉන්න. ඊටු ටික ප්‍රය සාකච්ඡා කරනවා. එතකොට මේ ලෙසන් එක අදින් ඉවර වෙනවා. ඊට පස්සේ අපි අන්තිම පාඩම ඊළඟ සතිය සඳ පටන් ගන්නවා. හරි. ඒකට ලෑස්ති වෙන්න සඳ එතකොට අපිට ඒක පටන් ගන්න පුළුවන්.